දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී ආයිබෝන් සුබදසනක් සුබ දවසක් ඔබ හැම දිනාටම අදත් සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි ඔබ හමු වෙනවා. ඔබට වඩාත් වැදගත් තොරතුරු සමුදායක් එක්ක සුභාරතීන් වෙනද වගේම අපට ආරාධනා කරන අපේ හිතවත් සහෝදර සංවේදක අපල සෝති ඔබට අද සුභාරතීන් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ වැටෙන නැගිටින විටක දිදුලන අපේ රටේ ක්‍රීඩාව. ක්‍රීඩාවකින් තොරව අපිට ඉස්සරහට යන්න බෑ. මොකද දන්නවා අපි හැමෝම ක්‍රීඩාවට කැමතියි. මෙතෙන් ශ්‍රී ලංකාව කියන ක්‍රීඩාවෙන් ලංකාව ලෝකයේ බබලවන්න සමත් වුණු රටක්. ඒ නිසා වර්තමාන ක්‍රීඩාව කෙවුණු සතිකේපේ තත්ත්වය ඒ වගේම අපේ රටේ ක්‍රීඩාව පිළිබඳව ගෑවුණු තවත් බොහෝ දේ කතා කරන්න අපි සූදානම්. ඒ නිසා අපි ආරාධනා කළා දවසේදී මේ ශාස්ත්‍රය පිළිබඳව හසල දැනුමකින් ඒ වගේම ගෙවුණු කාලය තුලත් හොඳින් වැඩ කරමින් රටේ ක්‍රීඩාව ඉස්සරහට ගෙන යන්න කටයුතු කරන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහත්මයාට සුබෝදෑසනක් ආයුබෝවන්. සුබෝදෑසනක් ආයුබෝවන්. ඇත්තටම දැන් ක්‍රීඩා අධ්‍යක්ෂකතුමනි මේ අපි දන්න ඔබ මේ ඉන්න පරිසරය දිහා බැලුවොත් විශාල වගකීමක් අපේ රටේ ක්‍රීඩාවත් එක්ක තියෙන්නේ. එතකොට ප්‍රමුඛව ගත්තොත් ඔබට තිබෙන කාර්යභාරය ආවරණය අපසරිය මොකද්ද පැහැදිලි කරමු ටිකක්. ඔව් සංජය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කියන්නේ ජාතික මට්ටමේ මධ්‍යගතව තියෙන ආයතනය. ඒකට ක්‍රීඩා පනත සහ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ ක්‍රීඩා කියන විෂය පළාත් සභාවට සහ මධ්‍යම රජයට වෙන්වීමක් සිදු වෙලා තියෙනවා. එතකොට මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංවර්ධනය ගත්තම පළාත් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් කියන්නේ ග්‍රාමීය මට්ටමින් මේ වැඩ කටයුතු කිරීම පළාත් සභා විෂය යටතේ පැවරලා තියෙන කාර්යයක්. එතකොට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරලා තියෙන්නේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක බලා ගැනීම සංවර්ධනය කිරීම සහ ජාතික ක්‍රීඩා සංගම් නියාමනය කිරීමේ කාර්යය තමයි ප්‍රධාන වශයෙන්ම පැවරලා තියෙන්නේ. ඔය ඇත්තටම දැන් අපේ රටේ ක්‍රීඩාව දිහා බැලුවොත් ගෙවුණු කාලවකවලත් අපි මේ ගැන කතා කරලා තිබෙනවා. විශේෂයෙන්ම අවසන් දිනකීපේ ආසන්න දිනකීපේ රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය ශ්‍රී ලංකාවට වඩාත් ඉහළ ජයග්‍රහණ ලැබුණු රටේම ක්‍රීඩාවට කැමති අය සතුටින් ඉන්න තත්ත්වයක් කොහොමද ඒ අත්දැකීම්? ඔව් මම හිතන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවල අපේ මේ වර්තමාන මේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුල කැපී පෙනෙන අවස්ථාවක්. මොකද අපි දන්නවා පහුගිය කාලය ගත්තම 2000න් පස්සේ අපිට ඔලිම්පික් පදක්කමක් ගන්න බැන්න පසුගිය මේ පැරාලිම්පික් තරඟාවලියේදී දිනේෂ් ප්‍රියන්ත ගත්තු රන් පදක්කම තමයි අවුරුදු 22කට පස්සේ අපිට ඔලිම්පික් පදක්කමක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ. ඒ වගේම ආසියානු ක්‍රීඩාවල ගත්තම අපිට දැන් වසර 18ක් පමණ ආසියානු ක්‍රීඩාවලක පදක්කමක් ගන්න බැරි වෙලා තියෙනවා. එවන් අවස්ථාවක පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ සුවිශේෂත්වය වෙන්නේ මෙවර අපි ක්‍රීඩා 4කින් පදක්කම් ලබා ගන්නවා. අපි 2018 ඕස්ට්‍රේලියාව පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩලයේදී අපි පදක්කම් ලබා ගත්තේ බර ඉසිලීම සහ බොක්සින් කියන ක්‍රීඩාවෙන් පමණයි. නමුත් මෙවර අපි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේදී මල්ලෝපොර, බර ඉසිලීම, මල්ල ක්‍රීඩා සහ පැරා තරඟාවලි ඒ ඉසව් හතරෙන්ම පදක්කම් ලබා ගන්නවා. මම හිතන්නේ මේක සුවිශේෂී තත්ත්වයක්. මොකද මෙතෙන්දී අපිට පෙනී යනවා මේ ක්‍රීඩාව එක ක්‍රීඩාවකට දෙකකට නැතුව ක්‍රීඩාවේ දියුණුව පැතිරිලා ගිහිපු ස්වභාවයක් අපි දකිනවා. ඒ වගේම මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියට සම්බන්ධ වුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගත්තම මම හිතන්නේ පළවෙනි 8 අතරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20කට ආසන්න ප්‍රමාණයක් පැමිණුණා. ඒක ඉතාමත් ලොකු ජයග්‍රහණයක් කියලා අපි දකිනවා. හොඳ අතරම දැන් මේ තත්ත්වයට එන්න ලේසියෙන් බෑ. එකපාරට මේ තත්ත්වයේ සම්මාන ගේන්න කෑවක් ලැබුණා. ඒ නිසා ඔබ තුළු පිරිවර අපේ පුහුණුකරුවෝ තුළු සියලු දෙනාගේම එකමුතුව සහ සම්බන්ධීකරණය බලා කියා ගැනීම. කොහොමද මේ කාලේ මේ අභියෝගයට මේ ටාගට් එකට යන්න පෙර සූදානම් වුණේ? ඔව් විශේෂයෙන්ම අපි ආසියානු ක්‍රීඩාවල සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවල ඉලක්ක කරගෙන පුහුණු සංචිත ආරම්භ කරා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපිට පදක්කම් කරා යන්න පුළුවන් කියලා තෝරාගත්තු ක්‍රීඩා ඉසව් තෝරාගෙන ඔවුන්ගේ පුහුණු සංචිත දැන් 2020 වසරේ ඉඳලා අපි දන්නවා 2020 අපිට කොවිඩ් වසංගත තත්ත්වයේ තිබුණා. රටේ විවිධ ඉන්ධන අර්බුද ඒ වගේ අර්බුද තිබුණා. නමුත් මේ ක්‍රීඩා සංචිත අපි නැවැත්තුවේ නැහැ. දිගටම මේවා අඛණ්ඩව පවත්වාගෙන ගියා. එතකොට මේ සංචිත වලට ඒ ජාතික ක්‍රීඩා සංගම්
විශේෂයෙන්ම ඒ ක්‍රීඩා සංගම් වල ඒ පරිපාලනයට සම්බන්ධ වෙලා සිටින පිරිස් මේ අපේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය ඇතුව මේ තමන්ගේ සංචිත ජාතික සංචිත ඒ ආහාර ලබා දෙමින් නවාතැන් පහසුකම් ලබා දෙමින් ඒ සියල්ලම අපි දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශය මගින් වියදම් දරලා තමයි මේ සංචිත නඩත්තු කරගෙන ගියේ මේ සංචිත පවත්වාගෙන ගියා. ඉතින් ඒ පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් තමයි අපිට මේ අද දිනේදී මුක්ති විඳින්න හැකියාව ලැබුණේ. හොඳ ඇත්තටම දැන් ක්‍රීඩකෙක් ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටමට ගෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. අපි දන්නවා මේක අමාරු වැඩක්, දුෂ්කර කාර්යයක්, දුෂ්කර කාලවකවානුවක් පසු කරන්නේ. කොහොමද රටේ ක්‍රීඩකෙක් ග්‍රාමීය මට්ටමේ හඳුනා ගන්න තියෙන වැඩපිළිවෙල අපිට? අපේ විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩකෙක් හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක් හැටියට තියෙන අපේ ජාතික මහා ක්‍රීඩා උළෙල. ජාතික මහා ක්‍රීඩා උළෙලදී පළවෙනි අදියර ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාදේශීය ලේකම් මට්ටමේ ග්‍රාමධාරී වසම් අතර තරඟාවලිය. එතකොට මේ තරඟාවලියට සම්බන්ධ වෙන්නේ ගම් මට්ටමේ ඉන්න ක්‍රීඩාවට යොමු වෙලා ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්. එතකොට ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තරඟාවලියේදී ජයග්‍රහණය කරන දුවා දරුවා ඊට පස්සේ එනවා දිස්ත්‍රික් මට්ටමට. දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමට ඇවිල්ලා අවසානයේ තමයි ජාතික මහා ක්‍රීඩාවල නියෝජනය කරන්නේ. එතකොට ජාතික මහා ක්‍රීඩාවල දක්වා මේ ගම් මට්ටමේ එන දරුවෙක් අපිට හඳුනා ගන්න පුළුවන් ජාතික මට්ටමට දක්ෂතා දක්වනවාද කියලා. ඒක තමයි දැනට සාමාන්‍යයෙන් පවත්වාගෙන ආපු ක්‍රියාවලිය. නමුත් හැබැයි අපි මේක හඳුනාගත්ත මේක වෙනසක් සිදු වෙ යුතුයි කියලා විශේෂයෙන්ම ක්‍රීඩා හා යෞවන කටයුතු කරු අමාත්‍ය රොෂාන් රණසිංහ ඇමතුමා විශේෂයෙන්ම මේ ගම් මට්ටමේ ඉන්න දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන. ඒ කියන්නේ දැන් මේ ක්‍රීඩාවට යොමු වෙච්ච දරුවන් නෙවෙයි. ඔව්. ක්‍රීඩාවට යොමු කරගත හැකි ක්‍රීඩාව සඳහා කැමැත්තක් තියෙන නැත්තම් ඔවුන්ගේ දේහ ලක්ෂණ අනුව ක්‍රීඩාවට අපිට ඔවුන්ගේ දායකත්වය ලබා ගන්න පුළුවන් දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන. මේක අපි මීට පෙරත් පටන් ගැනීමක් කරලා තිබුණා. නමුත් හැබැයි අපිට මේක දිගට කරගෙන යන්න හැකියාවක් ලැබුණේ නැහැ මේ තියෙන ආර්ථික ගැටලු සහ රටේ තිබුණු විවිධ ප්‍රශ්න මත. මේකදී අපි කරන්නේ ග්‍රාමධාරී වසම් මට්ටමට ගිහිල්ලා ග්‍රාමධාරී වසම් මට්ටමේ ඉන්න දරුවන් හඳුනා ගැනීමක් කරනවා. දක්ෂතා හඳුනා ගැනීමක්. ඒ හඳුනාගත්තු දරුවන් ටික අපේ ප්‍රාදේශීය මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ ඉන්නව පළාත් සභාවේ ක්‍රීඩා සංවර්ධන නිලධාරීන්, ඒ වගේම දිස්ත්‍රික් මට්ටමේ ඉන්නව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරීන්. ඔවුන් සම්බන්ධ කරගෙන මේ හඳුනාගත්තු දරුවන්ගේ ඒ දක්ෂතා එළිදැක්වීම නැත්නම් දක්ෂතා ප්‍රගුණ කිරීමට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන. ඒක අලුත් වැඩසටහනක් හැටියට යන්නේ. මේ වෙන විට අපේ ග්‍රාමධාරී වසම් 14400කට ආසන්න ග්‍රාමධාරී වසම් වලින් ග්‍රාමධාරී වසම් 6500ක පමණ මේ දරුවන් හඳුනා ගැනීම මේ වෙන විට අවසන් කරලා තියෙනවා. අපි ඉදිරි කාලය තුළ අනෙකුත් ග්‍රාමධාරී වසම් වලත් ඉතාමත් කඩිනමින් මේ දක්ෂතා හඳුනා ගැනීම කරලා මේ දරුවන් ඉදිරියට ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳ ඇත්තටම ග්‍රාමීය වශයෙන් ඉන්න දරුවන්ට දිරියක් ලබා දීම මොවුන් පිළිබඳ අවධානයක් යොමු කිරීමම තාමත් වැදගත්. මොකද හේතුව අර ඔබ කිව්වා වගේ අතහැරුණු දරුවන් නැත්තම් ක්‍රීඩාවට කැමති තාමත් ක්‍රීඩාවට ආපු නැති දේහ ලක්ෂණ වලින් පේන එහෙම අයට අවස්ථාවක් ලබා දීම තාමත් වැදගත්. දැන් ගමේදී පාසල් වල නැත්තම් ඔබ කිව්ව ක්‍රීඩා නිලධාරීන්ගේ සහයෝගය කොහොමද මේ වන විට? ඔව්. ඒක ඉතාමත් හොඳ සහයෝගයක් තියෙනවා. විශේෂයෙන්ම අපි පළාත් සභා පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් එක්ක සාකච්ඡා කරලා පළාත් සභාවේ ඉන්න ක්‍රීඩා නිලධාරීන් සහ ක්‍රීඩා පුහුණුකරුවන් අපේ මේ වැඩසටහන් වලට අපි සම්බන්ධ කරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ දක්ෂතා හඳුනා ගැනීමේ වැඩසටහනේදී අපිට පළාත් සභා ක්‍රීඩා දෙපාර්තමේන්තුවත් ඒ වගේ මේවයි සේවය කරන අපේ ක්‍රීඩා නිලධාරීන්ගෙත් ලොකු සහායක් ලැබෙනවා. මොකද ප්‍රාදේශීය ලේකම් මට්ටමේ ඉන්නේ පළාත් සභාවේ නිලධාරීන්. ඕන් තමයි මේ ගම් මට්ටමේ ඒ දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන් වලදී අපේ නිලධාරීන් එක්ක ඒකාබද්ධ වෙලා මේ දරුවන් හඳුනා ගැනීම කරන්නේ. ඒ වගේම අපි මේ වෙන විට ක්‍රියාත්මක කරනවා පාසල් හැරගිය. පාසල් හැරගිය කියන්නේ අපි සමහරලාට 8 වසරේදී පාසල් ළමුන් පාසලෙන් හැර යනවා. අපස සාමාන්‍ය පෙළෙන් තවත් යම් පිරිසක් පාසල් හැර යනවා. හැබැයි මොවුන්ට ඒ පාසල් හැර යන ක්‍රීඩාවට යොමු වෙලා හිටපු දරුවන්ට තවදුරටත් ක්‍රීඩාව ගෙන යාමේ ක්‍රමවේදයක් අපේ රට තුල තිබුණේ නැහැ. ඉතින් මේ දරුවන් බොහෝ වෙලාවට ආවේගශීලී අනිත් ළමයින්ට වඩා ක්‍රියාකාරකම් වලින් වැඩි ක්‍රියාශීලී. ඉතින් මේ දරුවන් වෙනත් සමාජ අපචාර වලට යොමුනොත් මම හිතන්නේ ඒක ලොකු විශාල හානියක් වෙනවා රටට. හැබැයි මේ දරුවන් තවදුරටත් ක්‍රීඩාව තුළ අපිට රඳව ගන්න පුළුවන් නම් ඔවුන්ගෙන් අපිට රටට යම් දායකත්වයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන් රැකියාගත කිරීමේ ඔවුන්ට යම්කිසි බලාපොරොත්තුවක් ලබා දීලා රැකියාගත කිරීමේ වැඩසටහනකට යන්න පුළුවන්. ඒකත් අපි පසුගිය කාලය තුළ ආරම්භ කරා.
ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ආවේනික ක්‍රීඩා හඳුනාගෙන දැන් උදාහරණයක් හැටියට මාතලේ ගත්තොත් හොකි ක්‍රීඩාවට ඉතාමත් ප්‍රසිද්ධයි. බදුල්ල පැත්ත ගත්තොත් ෆුට්බෝල්, බාස්කට්බෝල් ඒ වගේ ක්‍රීඩා වලට ප්‍රසිද්ධයි. එතකොට අම්පාර ඒ වගේ ප්‍රදේශ ගත්තොත් කබඩි ක්‍රීඩාවට ප්‍රසිද්ධියක් උසුලනවා. අන්න ඒ වගේ පොළොන්නරුව ගත්තොත් බරයිසිලිමේ ක්‍රීඩාවට ප්‍රසිද්ධයි. ඒකට අපි මේ එවැනි ප්‍රදේශ හඳුනාගෙන ඒ පාසල් හැරගිය දරුවන් ක්‍රීඩා සංචිතයක් හැටියට සංචිතගත කරලා පුහුණු වීමේ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ පාසල් හැරගිය දරුවන් පමණයි මේ සංචිත වලට ගන්න. එතකොට ඒ අයට පුහුණු අපේ ක්‍රීඩා පුහුණුව ලබා දෙනවා වගේම ඔවුන්ගේ මෘදු කුසලතා, නායකත්වය, ඒ වගේම භාෂාව සම්බන්ධව, ඒ වගේම පරිගණක හැකියාව සම්බන්ධව දැනුම වර්ධනය කිරීමටත් වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකත් ඉතාමත් මෑතකදී අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි සංචිතගත කරලා අවසానයි. ඒ සංචිත සඳහා අවශ්‍ය කරන පුහුණු උපකරණ, ක්‍රීඩා උපකරණ මේ වන විට ලබා දීම කරනවා. අපිට මම හිතන්නේ මේ වැඩසටහන සාර්ථක කරගත්තොත් මේ ක්‍රීඩාවෙන් ඈත් වෙලා හිටපු පාසල් හැර යාම නිසා ක්‍රීඩාවෙන් ඈත් වෙලා සිටපු ළමුන් ක්‍රීඩාවට යොමු කරගෙන ඔවුන් අතරින් අපිට ජාතික ක්‍රීඩිකාවන් බිහි කිරීමේ හැකියාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හොඳ අතන මේක ඉතා හොඳ ක්‍රියාවක් වගේම විශාල සමාජ මෙහෙවරක්. ඔබ කිව්වාගේ සමාජ අපචාරයන්ට යන්න තියෙන අර ඕලෙවල් ලෙවල් කරලා ඉන්න රික්තකේ රැකියාවක් ලැබෙනකන් සමාජගත කරනවා කියන්නේ හොඳ පැත්තකට ඉතාමත් හොඳ වැඩක්. උදේ 7:17 වෙලාව දැන් මේ සුභාරතී සංවාද මණ්ඩපය. රන් රසවන් නියුරු සරින් බස රකිනා සරුවදනින් මන සනසන සවන් රැසින් ගුවන් නඹර රෙදෙව් සරින් ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි FM 91.7 91.9 හොඳයි සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි කතා බහ කරමින් ඉන්නේ අපේ රටේ ක්‍රීඩාව පිළිබඳව වැටෙන තැන්වල නැගිටින තැන්වල සහ අපි ජයග්‍රහණ ලබා ගන්න කොහොමද කියන කාරණේ පිළිබඳව. ඔතුමයි තමත් හොඳ කාරණයක් කිව්වා මේ පාසල් හැරගිය නමුත් ක්‍රීඩාවට දක්ෂය තෝරා ගන්නවා කියලා. දැන් මේ වන විට වැනි අය ඉන්නවද පේන තෙක් මානෙක් සාමාන්‍ය තරඟාවලි තරඟිසව පිළිබඳව? ඔව් විශේෂයෙන්ම කියන්නේ පාසල් ක්‍රීඩාවලදී ජයග්‍රහණ අත්කරගත්තු ළමුන් මේ අතරේ ඉන්නවා. ඉතින් අපි දැනට මේක ආරම්භ කරා පමණයි අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අවසානයේ වෙන විට මේ අපි ඇති කරපු සංචිත අතර තරඟාවලියක් පවත්වන්න. ඒ තරඟාවලියේදී තමයි අපිට සැබෑ දක්ෂතාවයන් මතු කරගෙන ජාතික මට්ටමට ගන්න පුළුවන් දරුවන් හඳුනා ගැනීමක් කරන්න වෙන්නේ. මේකේ විශේෂත්වය තමයි මම අර කලින් කිව්වා වගේ අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලට ආවේනික ක්‍රීඩානේ මේ සංචිතගත කරලා තියෙන්නේ. එතකොට අපි හඳුනාගෙන තියෙනවා ක්‍රීඩා 10ක් පමණ මේ ආවේනික ක්‍රීඩා අතර මේ රට පුරා ව්‍යාප්ත වෙලා සිටිනවා. අපි උදාහරණයක් හැටියට දැන් හොකි ගත්තොත් හොකි මේ ක්‍රීඩා කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 10ක් පමණ අපි හඳුනාගෙන තියෙනවා. එතකොට ඒ 10 පමණයි මේ හොකි සංචිතය පවත්වාගෙන යන්නේ. එතකොට අපි වසර අවසානයේ මුන්ට පුහුණුවක් ලබා දීලා ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ අතර තරඟාවලියක් පවත්වලා තමයි මේ හොඳ දරුවන් තෝරා ගැනීම කරන්නේ. දැන් වොලිබෝල් වගේ ක්‍රීඩාවක් ගත්තොත් ඊට වඩා වැඩි පිරිසක් ඉන්නවා. ගොඩාක් අපි දන්නෝනේ රට වටේම ඉන්නවා වොලිබෝල් මේ පාපන්දු ඒ වගේ ක්‍රීඩා ගත්තොත් ඒ ඉන්න ප්‍රමාණය වැඩි. ඒකට අපිට මේ තරඟාවලිය දැන් අර හොකි වගේ ක්‍රීඩාවකට වඩා ටිකක් පුළුල්ව කරන්න වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ වසර අවසානයේදී ඒ දක්ෂතා සහිත දරුවන් හඳුනාගෙන ඔවුන් අපිට පුළුවන් ජාතික සංචිතයට ගන්න පුළුවන් දරුවන් ඉන්නවනම් ඔවුන් ජාතික සංචිතයටත් ඊට අඩු මට්ටමක දක්ෂතා දක්වන දරුවන් ඔවුන්ගේ වයස් කාණ්ඩ අනුව අපිට සංවර්ධන සංචිතය කියන්නේ අපිට අනාගතයට ආයෝජනයක් හැටියට මේ දරුවන් පුහුණු කරලා ඉදිරියට ගන්න පුළුවන් නම් ඔවුන් සංවර්ධන සංචිතයකට ඇතුළත් කරලා ඉදිරියට පුහුණු වීම කටයුතු කරලා ජාතික මට්ටමට ගෙන යාමට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒකට ඒ අනුව තමයි ඉදිරියට අපි ඔවුන් පුහුණු කටයුතු වලට යොමු කරවන්නේ. හොඳ අතන දැන් තවත් වැදගත්ම කාරණයක් තමයි රටේ මේ හැම තැනින්ම මතුවෙනවා ඇතැම් වෙලාවට පාසල්වල ක්‍රීඩා කරන්න දරුවන්ට තියෙන පහසුකම් ප්‍රමාණවත් නැහැ කියලා. මේක මම දන්නවා ඔබට තනියම පිළිතුරු දෙන්න ප්‍රශ්නයක් නෙවෙයි. ජාතික සහ පළාත් පාසල්වල සම්පත් බෙදා හැරීම
තිබෙන ආර්ථික තත්ත්වය අපේ රටේ තිබෙන ඩොලර් ප්‍රශ්නත් එක්ක එනමුත් මේ ප්‍රශ්නේ නාහබෑ ඔබ හම්බෙච්චලා වෙයි. දැන් පාසල් වල දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ මේ තියෙන ඉල්ලීම සහ විමසීම පිළිබඳව මොකක්ද අපිට කියන්න පුළුවන්? පාසල් වල ක්‍රීඩාව ගත්තම අපි දන්නවා ප්‍රධාන වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ක්‍රීඩා විෂය භාරව ඉන්නවා. පසුගිය කාලය තුල අපි විශේෂයෙන්ම කියන්න ඕන ග්‍රාමීය පාසල් ක්‍රීඩා පිටි සහ ග්‍රාමීය ක්‍රීඩා පිටි සංවර්ධනය සඳහා රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා. ඒ රාජ්‍ය අමාත්‍යාංශ යටතේ පසුගිය මාස 6ක පමණ කාලයක් තුල මේ හඳුනාගත්තු පාසල් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් ග්‍රාමීය ක්‍රීඩා පිටි සංවර්ධනය සඳහා විශාල මුදලක් රජය වියදම් කරා. එතකොට මේ ග්‍රාමීය ක්‍රීඩා පිටි සහ පාසල් ක්‍රීඩා පිටි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය භාරව තිබුණේ ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍යාංශයට. දැන් මේ වෙන විට රාජ්‍ය අමාත්‍යාංශය වෙනස් වෙලා තියෙනවා ක්‍රීඩා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය කියලා. නමුත් ඒ ක්‍රියාකාරකම් මේ ආකාරයෙන්ම සිදුවෙමින් පවතිනවා. එතකොට ඒකේ ප්‍රමුඛ කාර්යයක් වෙන්නේ මේ පාසල් සහ ග්‍රාමීය ක්‍රීඩා පිටි සංවර්ධනය සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් සහ ඒ උපකරණ ලබා දීම. ඒක මේ වෙනටත් ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ ඒ තුලින් පසුගිය කාලය තුල මේ පාසල් සහ ග්‍රාමීය ක්‍රීඩා සංවර්ධනය සඳහා ලොකු වැඩපිළිවෙලක් වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඔව්. ඇතැම් දැන් අපි දැක්ක ලක්ෂ 50ක් වෙන් කරා මේ ක්‍රීඩා පිටියක් හදන්න ප්‍රාදේශීය කොට්ටාශයකට මම හිතන්නේ නේ. ඔව්. කෙසේ නමුත් දැන් මේ පවතින තත්ත්වයන් එක බැලුවොත් අපේ රටේ ක්‍රීඩා ප්‍රවීණයින්ගේ සහයෝගය ලබා ගන්න විදිය. නැත්තම් මේ අපි මල්ල ක්‍රීඩාව ගත්තොත් අත්පන්දු ක්‍රීඩාවක වෙන ක්‍රීඩාවක් ගත්තොත් මේ ක්‍රීඩාවල ඉන්න සමුගත්තු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයින් ඔවුන්ගේ සහයෝගය ලබා ගන්න මොකද්ද ක්‍රමවේදය අපේ රටේ? විශේෂයෙන්ම සංජය කියන්න ඕන මේ පසුගිය කාලේ අපි ක්‍රීඩා හා යෞවන කටයුතු ගරු අමාත්‍ය රොෂාන් රණසිංහ ඇමතුමා ජාතික ක්‍රීඩා සභාවට තෝරාගත්තු පිරිස. මම හිතන්නේ ඒක ඉතාමත් සුවිශේෂී කාර්යයක්. ඒකේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිත්වයට පත් කරේ අපේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඒ වගේම ගරු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා. එතුමා 1996 අපිට ලෝක කුසලානේ ලබා දීමේදී අපි දැක්ක කොච්චර කණ්ඩායම් හැංගීමකින් නායකත්වයක් ලබා දෙමින් කටයුතු කරාද කියන එක. ඉතින් එවැනි අත්දැකීම් තියෙන එවැනි සමාජයත් එක්ක අන්තර්ජාතිකව පුළුල් සම්බන්ධතා ගොඩනගාගෙන තියෙන එතුමා වැනි කෙනෙක් මේ ජාතික ක්‍රීඩා සභාවේ නායකත්වයට පත් කිරීම මම හිතනවා ඉතාමත් හොඳ දෙයක්. මොකද අර්ජුන රණතුංග මැතිතුමා මේ ක්‍රීඩාවට ඇල්මක් දක්වන පුද්ගලෙක්. සෑහෙන කතා කරපු කෙනෙක්. ඉතින් එවැනි කෙනෙක්ගේ සහයෝගය අපේ මේ ක්‍රීඩාවට ලැබීම ලොකු භාග්‍යයක් කියලා හිතෙනවා. ඒ වගේම ඒ හා බැඳුණු අනිකුත් පිරිස. අපි දන්නවා ක්‍රීඩිකාවන් ගත්තම බොහෝ පිරිසක් ඉන්නේ ත්‍රිවිධ හමුදාවල. ඔව්. මේ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් සියලුම දෙනා මේ ජාතික ක්‍රීඩා සභාවට පත් කරා. මම හිතන්නේ මේක අපිට ක්‍රීඩාවට මේ ත්‍රිවිධ හමුදාවල ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සම්බන්ධතාවය වැඩි කරන්න මේකත් ලොකු ධෛර්යයක් වෙයි. ඒ වගේම පත් කරපු අනිකුත් පිරිස ගත්තම ගොඩක් මේ ක්‍රීඩාවට විශාල දායකත්වයක් දක්වලා තියෙන මේ ප්‍රවීණ පිරිසක්. දැන් ડોක්ටර් අපේ මයියා ගුණසේකර මහත්මයා ගත්තම ඉතාමත් ප්‍රවීණ අත්දැකීම් තියෙන කාලයක් තිස්සේ මේ ක්‍රීඩාවට විශාල මහන්සි වෙලා වැඩ කරපු ඒ වගේම සුනිල් ජයවීර මහත්මයා. ඒ වගේම මේ මෑත කාලේ දක්ෂතා දක්වපු පිරිසකුත් ගත්තා. මොකද මේ අත්දැකීම් සහිත පිරිස වගේම මේ මෑතකදී දක්ෂතා දක්වපු ඒ තරුණ වයස් කාණ්ඩයේ ඉන්න පිරිසත් මේකට වැදගත් වෙනවා. විශේෂයෙන්ම ශ්‍රියානි කුලවංශ මහත්මිය අපිට ජාත්‍යන්තර දිනා දුන්නු ක්‍රීඩිකාව. ඉතින් මේ අත්දැකීම් එකතු කරගෙන මම හිතන්නේ ඔවුන්ගේ ඒ ක්‍රීඩාවට තියෙන මේ ප්‍රවීණත්වය, ඔවුන්ගේ තියෙන ඒ දක්ෂතා අපේ මේ ක්‍රීඩාව නැංවීම සඳහා ලොකු පිටුවහලක් වෙයි. ඔවුන් ලබා දෙන අදහස් විශේෂයෙන්ම දැන් ක්‍රීඩා සභාව ගිය සතිය පත් කරේ. අපි ක්‍රීඩා සභාවේ මීළඟ රැස්වීම මේ බ්‍රහස්පතින්ද පැවැත්වීමට නියමිතයි. එතකොට අපිට මේ ක්‍රීඩාව මොන විදිහටද අපි සංවර්ධනය කළ යුත්තේ කියන එක පිළිබඳව අදහස් මේ ප්‍රවීණ පිරිසකින් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක ක්‍රීඩාවේ ඉදිරි ගමනට ලොකු පිටුවහලක් වෙයි කියලා අපි හිතනවා. ඔව්. ඇත්තටම ලංකාවේ ප්‍රවීණයින් ඒ වගේ සම්බන්ධ කරගෙන මේ තමත් වැදගත් කියලා අපි අහුවෙත් මේ ප්‍රශ්නයකයි. මොකද හේතුව ගෙවුණු කාලෙත් අපි දැක්ක මේ අත්දැකීම් තියෙන අය ටිකක් ලං කරගත්තම තව තවත් වටිනා සහ ඔබටත් කාර්ය පහසු වෙනවා. මේ තියෙන විශාල අපසරය තුල. එසේ නමුත් ලංකාවේ දැන් අපි දකින පාසල් වල ක්‍රීඩා සහ මේ විශේෂයෙන්ම අපි දන්නවා හංගන්න දෙයක් නෑ අධ්‍යාපනයට තිබෙන කැපවීම නිසා දෙමව්පියන් විශේෂයෙන්ම මව්වරුන් ක්‍රීඩාවට දක්ෂතාවයේ තිබුණ ඇතැම් දරුවෙක්ට තරමක් පොඩ්ඩක් පස්ස ගන්න ශක්තිය පාස් කර ගන්නක. ඊට පස්සේ ඕලෙවල් සමත් කර ගන්නක.
නැත්නම් ඒ ලෙවල් කරගන්නකම් ඊට පස්සේ විශ්වවිද්‍යාලය යවනකම් කියලා තමයි මේක වෙන්නේ. කෙසේ නමුත් මේ නිසා ඇතැම් හොඳ දක්ෂ ක්‍රීඩකයන් මගහැරීමක් සිදු වෙනවා නේද අපේ රටට? ඔව් ඒක ඒ කියන්නේ ඒකත් අපි පහුගිය කාලය තුල හඳුනාගත්තු ගැටලුවක්. මොකද මේ තියෙන තරංගකාරී අධ්‍යාපන රටාව තුල බොහෝ වෙලාවට දෙමව්පියන් බලන්නේ දරුවන් අධ්‍යාපනය තුලින් ඉදිරියට ගෙන යාම. ක්‍රීඩා පැත්තට යොමු කිරීමට වඩා. ඉතින් මේකට අපිට මුකුත් දෙමව්පියන්ට කියන්නත් බෑ. මොකද මේ තියෙන සමාජ තත්ත්වයක් එක්ක ඕන් සියලු දෙනාම කැමති තමන්ගේ දරුවා අධ්‍යාපන පැත්තෙන් ඉහළට ගෙන යන්න. ඒතකොට මෙතන තියෙන එක ප්‍රශ්නයක් අපි හඳුනාගත්තු එකක් තමයි මේ ක්‍රීඩාවට යොමු වුණ දරුවාට යම්කිසි අනාගතයක් නොපෙනෙන තත්ත්වයක් තියෙන හින්දා තමයි මේ දෙමව්පියන් දරුවන් ක්‍රීඩාවෙන් ඈත් කරගන්නේ. ඒතකොට අපි එහෙමනම් පිළිතුරු සෙවිය යුත්තේ මේ ක්‍රීඩාවට යොමු වෙච්ච දරුවා ක්‍රීඩාව තුළ තවදුරටත් අඳවා ගැනීම සහ ක්‍රීඩාවට වැඩි දරුදරියන් පිරිසක් එකතු කිරීම සඳහා මේ දෙමව්පියන්ගේ කැමැත්ත වැඩි කරලීම. ඒ සඳහා අපි දැන් මේ වන විට වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක කරගෙන යනවා. එකක් තමයි අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළට මේ ක්‍රීඩාවට යොමු වෙච්ච දරුවන් වැඩිදුර අධ්‍යාපන උසස් අධ්‍යාපන සඳහා යොමු කරලීමේ වැඩසටහන. ඒතකොට ඒකදී අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය අපි දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා ගන්න ඉසඩ් ස්කෝර් එක. එහෙම නැතුව ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබපු අපොස උසස් පෙළ විභාගයේ සමත් වුණු දරුවන් සඳහා විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමේ වැඩසටහනක් සාකච්ඡාමය මට්ටමින් තියෙනවා. මේ වෙනකොට අපිට එක් විශ්වවිද්‍යාලයක් ඔවුන්ගේ විශ්වවිද්‍යාලය තුල අවස්ථා 20ක්. ඒ කියන්නේ ක්‍රීඩා ශිෂ්‍යත්ව 20ක් ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඒ තුලින් එතකොට අපිට මේ ක්‍රීඩාවට යොමු වෙච්ච දරුවාට උසස් අධ්‍යාපන වරම් ලබා දෙන්න පුළුවන්. ඉතා හොඳ මට්ටමක්. ඔව්. එතකොට දැන් මෙහෙම තත්ත්වයක් අපිට අනිකුත් විශ්වවිද්‍යාල සමග සාකච්ඡා කරලා අපිට ලබා ගන්න හැකියාවක් ලැබුණොත් මම හිතන්නේ අර ප්‍රශ්නේ අවසන් වෙනවා. මොකද මේ ගොඩක් දරුවන් මේ අම්මලා බලන්නේ තමන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලැබලා මේ උපාධියක් ලබා දීම. මේ ක්‍රීඩාවට යොමු වෙන දරුවන් මේ විදිහට උපාධියක් ලබාගෙන එළියට එනකොට මම හිතන්නේ මේ දෙමව්පියන්ගේ ඒ දරුවන් ක්‍රීඩාවෙන් ඈත් කිරීම කියන එක අපිට ඒකට විසඳුමක් සොයා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඔව් දැන් මේක අහගෙන අම්මලා අපිට බයින්න එපා. මේ අපි කියන්නේ මේ වැදගත් කාරණයක් සාකච්ඡා කරන්නේ. දෙමව්පියන් කැමති දරුවන්ට හොඳට උගන්වලා ඉස්සරහට ගෙන යන්න. අපිත් කැමති ඒ උගන්වනවා වගේම අර ක්‍රීඩාව හැමෝටම පිළිහිටන්නේ නැහනේ. පිළිහිටන අය ඉන්නව වෙනම. ඉතින් ඒ අය අතරින් උඩරිම ගත්තොත් අපට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. රටට ජයග්‍රහණ ගෙන ගන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම දැන් මේ ක්‍රීඩකයන් පුහුණු කරන පුහුණුකරුවන් තවත් වැදගත් කාරණයක් තමයි ගොඩක් තැන්වල අපිට එහෙනම් පුහුණුකරුවන් නැහැ. දැන් ක්‍රීඩා පිටි ගැන අපි කතා කරා. ඒකට පුහුණුකරුවන්ගේ අවශ්‍යතාවය පුහුණුකරුවෙක් ලේසියෙන් හදන්නත් බෑ. ඒ නිසා පුහුණුකරුවන් සම්පාදනය කරගන්න එක, ඔවුන්ට හොඳ සේවයක් ලබා දෙන එක, ඔවුන්ට ප්‍රතිලාභයක් දෙන එකත් අපි මේ කියන තරම් ලේසි නෑ වදන්නවා. ඔව්. පුහුණුකරුවන් ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් පුහුණුකරුවන් සම්බන්ධ වෙලා සිටින ජාතික ක්‍රීඩා සංගම් සමග. ජාතික ක්‍රීඩා සංගම් සමයි මේ පුහුණුකරුවන් පුහුණු කිරීම කරලා ඔවුන්ගේ එක එක මට්ටම් තියෙනවා. ඒ මට්ටම් වලට අවශ්‍ය කරන පුහුණු වැඩසටහන් පවත්වලා මේ පුහුණුකරුවන් ඉදිරියට ගෙන යන්නේ. ඊට අමතරව යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ තියෙනවා ජාතික ක්‍රීඩා විද්‍යායතන. මේ ජාතික ක්‍රීඩා විද්‍යායතනෙන් උසස් ක්‍රීඩා ඩිප්ලෝමා වැඩසටහන් පවත්වනවා. එතකොට මේකට සම්බන්ධ වෙන පුහුණුකරුවනුත් ඒ මේ න්‍යායාත්මක පැත්ත සහ ප්‍රායෝගික පැත්ත දෙකම පිළිබඳ අධ්‍යයනයක් ලැබලා ඉදිරියට යන පිරිසක්. ඉතින් අපි පහුගිය කාලය තුල මම හිතන්නේ ක්‍රීඩා විද්‍යායතනය විශේෂයෙන්ම මේ පාසල් වලට පසුගිය කාලය තුල බඳවාගත්තු ක්‍රීඩා උපදේශක තනතුරු සඳහා බඳවාගත 3800කට ආසන්න පිරිසක් මේ අය සඳහා මේ ක්‍රීඩා පුහුණු උසස් අධ්‍යාපන ඩිප්ලෝමා වැඩසටහන පවත්වන කටයුතු කරා. ඉතින් මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ පුහුණුකරුවන් ප්‍රමාණය වැඩි දියුණු කිරීම සහ ඔවුන්ගේ ඒ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම වැඩි කිරීම. ඉතින් මේකට අපි ක්‍රීඩා විද්‍යායතනය වගේම ජාතික ක්‍රීඩා සංගම් වලත් ලොකු දායකත්වයක් ලබා දිය යුතුයි. මොකද මේ පුහුණුකරුවන් යාවත් කාලන විය යුතුයි. දැන් වර්තමානයේ තියෙන මේ තාක්ෂණය, ඒ වගේම විවිධ රටවල් වල තියෙන ඒ අලුත් පුහුණු ක්‍රමවේද පිළිබඳ අවබෝධයක් ලබාගෙන තමයි ඉදිරියට යා යුත්තේ. ඒකින්ද අපිත් හඳුනගෙන තියෙනවා මේ පුහුණුකරුවන්ගේ දැනුම පුහුණු ක්‍රමවේද යාවත් කාලන විය යුතුයි. ඒ වගේම අපි දැක්ක පහුගිය පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලදී මේ සාමාන්‍ය දැන් අපේ ඔය මල්ලපොර ක්‍රීඩිකාව ගත්තම නෙත් අහිංසා ඒ දැරියගේ පුහුණු පාඨමාලාවක් කරපු කෙනෙක් නෙවෙයි අතරම. ඔහු YouTube එකකින් ඒ පුහුණු ක්‍රමවේද අධ්‍යයනය කරලා ඉදිරියට ආපු පුහුණුකරුවෙක්. ඉතින් ඒ වගේ අවස්ථාවක් තියෙනවා දැන්. ඒ කියන්නේ මේ තියෙන මේ තාක්ෂණික ක්‍රමවේද ඒ වගේම මේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ
මේ පුහුණුවීම් කරන හැටි පිළිබඳව අධ්‍යයනයක් ලබන්න ස්වයං අධ්‍යයනයක් ලබන්න හැකියාවකුත් තියෙනවා. හැබැයි එවැනි පුහුණුකරුවන් අපි හඳුනාගෙන ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබා දීමට කටයුතු කරන්න ඕන. විශේෂයෙන් මේ පුහුණුකරු අපෙන් ඉල්ලීමක් කරා ඔහුට තවදුරටත් මේ පුහුණු කටයුතු ක්‍රමවත් කරන්න යාවත් කාලන කරගන්න අවශ්‍ය සහයෝගය දෙන්න කියලා. ඉතින් අපි මේ වගේ දේවල් වලටත් ඒ අවශ්‍ය කරන සහයෝගය අවස්ථාව ලබා දීමට කටයුතු කරනවා. උදේ 7:30 වෙලාව මේ සුභාරතී සංවාද මණ්ඩපය. FM 91.7 91.9 ස්වාර්ථ සංවාද මණ්ඩපයෙන් අපි කතා කරන්නේ ක්‍රීඩා පිළිබඳව ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය අනාගතය ගෙවුණු කාලේ කොහොමද කියන කාරණා එක්ක ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් ලෙදරසූරිය මහත්මයා සමග දැන් අපි මේ විශේෂයෙන්ම කතා කරනවා දැන් ක්‍රීඩාව පිළිබඳව යටිතල පහසුකම් පිළිබඳව එතකොට පාසල් වල තිබෙන හිගයන් පිළිබඳව අපි කතා කරන්නේ මේ ඔබේ පැත්තෙන් ඇතුළු බලධාරීන් ලබා දෙන සහයෝගය පිළිබඳව නැත්නම් කරන කැපවීම පිළිබඳව ජයග්‍රහණයක් ලබාගත් විටත් අපි දන්නවා මාධ්‍යත් වාර්තා කරනවා ජයග්‍රහණේ තිබෙන දේ වගේම අඩුපාඩු ටික. හැබැයි මේ පිටිපස්සේ විශාල සේවයක් ඔබ ඇතුළු පිරිවර කරනවා. කොහොමද ඒ ක්‍රියාවලිය? විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මේ ජාත්‍යන්තර මට්ටම සඳහා ගෙන යාම සඳහා වැඩපිළිවෙලක් අපි පටන් ගත්තේ ක්‍රීඩා අමාත්‍යාංශ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වෙලා 2020 වසරේ තමයි අත්ත වශයෙන්ම මේක ආරම්භ කරේ. අපි මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕන ගරු ක්‍රීඩා හතන්ව කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා එතුමා ජාතික ක්‍රීඩා සභාව පත් කරලා උසස් දක්ෂතා සංචිතයක් ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමක් කරලා ඔවුන්ට අවශ්‍ය කරන මාසික දීමනාව ඒ වගේම ඒ අවශ්‍ය කරන ආහාර සහ නවාතැන් පහසුකම් ලබා දීලා මේ සංචිත පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය දැක්වුවා. ඒ අවස්ථාවේ අපි හඳුනාගත්තා ක්‍රීඩිකාවන් 60 දෙනෙක්. අපිට මේ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ කරා ගෙන යා හැකි. හැබැයි පසු කාලීනව නැවත අපි විමසීමක් කරලා මේ ඒ ක්‍රීඩිකාවෙන් දක්ෂතා නැවත ඇගීමකට ලක් කරලා මේ වන විට ක්‍රීඩිකාවන් 33ක් අපි හඳුනාගෙන තියෙනවා ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලය සහ ඔලිම්පික් තරඟ මට්ටමට ගෙන යා හැකි. එතකොට මේ ක්‍රීඩිකාවන්ට අපි මාසිකව දීමනාවක් දෙනවා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙනවා. ඒක අඛණ්ඩව මේ දක්වා මේ ඔවුන්ට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ පුහුණු සංචිත පවත්වාගෙන යාම සඳහා අපේ ස්ථාන අපේ ක්‍රීඩා දෙපාර්තමේන්තුව සතු ස්ථාන ඒ වගේම පළාත් සභාව සතු ස්ථාන ඒ වගේ ස්ථානවල මේ සංචිත ගත කරලා ඔවුන්ට අවශ්‍ය කරන නවාතැන් ආහාර සියල්ලක්ම රජයේ මේ ප්‍රතිපාදන මගෙන් ලබා දීලා තියෙනවා. ඒතර මේ පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩාවලදී පදක්කම් ලබාගත්තු පදක්කම් ලාභීන් 4 දෙනාගෙන් 3 දෙනෙක්ම අපේ මේ උසස් ජාතික සංචිතයේ නියෝජනය කරපු ඒ පහසුකම් ලබාගත්තු ක්‍රීඩිකයා. මල්ලෝපර ක්‍රීඩිකා පමණක් උසස් දක්ෂතා සංචිතයට ඇතුළත් වෙලා සිටියේ නැහැ. නමුත් ඒ ක්‍රීඩිකාවත් අපේ මේ ජාතික සංචිතයේ පුහුණුවීම් කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම විශේෂයෙන්ම විදේශීය පුහුණුවක් හංගේරියාවේ මාස 2ක පුහුණුවක් ඇය ලැබුවා. ඒ පුහුණුව ලබා ගැනීමේදී ජාතික ඔලිම්පික් කමිටුව සහයෝගය ලබා දුන්නා. පුහුණුවට අවශ්‍ය කරන මැදිහත් වීම ඒ කියන්නේ සම්බන්ධීකරණය ලබා දීම. එතකොට මේ පුහුණුව සඳහා විදේශගත වීම සඳහා අවශ්‍ය කරන රාජ්‍ය මැදිහත් වීම ලබා දුන්නේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින්. ඒ වගේම පසුගිය කාලය තුල මේ හඳුනාගත්තු මේ ජාතික සංචිතය නැත්නම් උසස් දක්ෂතා සංචිතයට ඇතුළත් කරලා තිබුණු ක්‍රීඩිකාවන්ට විදේශීය තරඟ අධ්‍යක්ෂකී බොහෝමයක් ලබා දුන්නේ. සියල්ල සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම නැත්නම් ඒ කියන්නේ අවශ්‍ය කරන මුදල් ලබා දීම කරේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඒ රාජ්‍ය මුදල් මගින්. ඉතින් මම හිතන්නේ ඒ තුලින් ඔවුන්ට තරඟ අධ්‍යක්ෂකම් ලබා ගන්න හැකියාවක් ලැබුණා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන විදේශීය පුහුණුකරුවන්ගේ සහාය. අපි ක්‍රීඩා ගණනාවකට විදේශීය පුහුණුකරුවන් ලංකාවට ලබා දුන්නා. ඔවුන් අපේ ක්‍රීඩිකාවන්ට පුහුණුව ලබා දෙනවා වගේම අපේ ලංකාවේ ඉන්න පුහුණුකරුවන්ටත්
ඒ අධ්‍යක්ීම් ලබා ගන්න නැත්නම් ඔහු යටතේ පුහුණුව ලබා ගන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නේ ඒක ලොකු පිටුවහලක් වෙනවා අපේ ක්‍රීඩාවේ ඉදිරි ගමනට සඳහා. පුහුණුකරුවන් Tamanගේ දැනුම යාවත් කාලන කරගත්තා. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහන අකණ්ඩව අපි පොදු රාජ්‍ය මණ්ඩලීය ජයග්‍රහණ ලබා ගත්ත කියලා මේ අවස්ථාවේ නතර කරන්නේ මේ ජාතික සංචිතය නැත්නම් උසස් දක්ෂතා මේ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියටත් මේ විදිහටම අකණ්ඩව ගෙන යනවා. අපි ඒක මාස 3කට සැරයක් ඇගයීමකට ලක් කරනවා. එතකොට එතනදී අපිට යම් කිසි ක්‍රීඩිකාවන් දක්ෂතා මට්ටමින් අඩු වෙලා තියෙනවා නම් ඔවුන් ඉවත් කිරීමක් කරනවා. එළියේ ඉන්නව නම් ඒ දක්ෂතා මට්ටමට පැමිණෙන අලුත් ක්‍රීඩකයන් ඔවුන් මේ සංචිතයට අතුලත් කරනවා. හොඳයි. ඇත්තටම දැන් මේ ප්‍රාදේශීය වගේම අපි ගත්තොත් පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ එක්ක සම්බන්ධීකරණය කොයි වගේ තැනක තියෙන්නේ? ලංකාව වටේම තියෙන පළාත් ක්‍රීඩා පළාත් අමාත්‍යාංශයත් එක්ක මොකද එහි බිහිවෙන දක්ෂ දරුවන් ජාතික මට්ටමට ගේන්න ඕන සහ අමාත්‍යාංශයේ පැත්තේ කොහොමද ඒ සම්බන්ධීකරණය? ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් ක්‍රියාත්මක වෙනවා පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරු සමග විශේෂයෙන්ම අපි අපේ ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අපි මේ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරු සහ පළාත් ක්‍රීඩා ලේකම්වරු සම්බන්ධ කරගෙන ඔවුන්ගෙනුත් අදහස් ගන්නවා. අදහස් අරගෙන තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. නැත්නම් මොකද අපි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ හැටියට ජාතික මට්ටමේ ක්‍රීඩා වැඩසටහනක් ගම් මට්ටමට කරා ගෙන යාමේ යාන්ත්‍රණයක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව නැහැ. අපිට තියෙන්නේ දිස්ත්‍රික් මට්ටම කරා යන නිලධාරීන් පිරිසක් පමණයි. නමුත් අපි දන්නවා මේ වැඩසටහන සමස්ත දෙවෙනිම ආවරණය කරන්න නම් ග්‍රාමධාරී වසම් මට්ටම කරාම යා යුතුයි. එතකොට ඒ සඳහා යන්න අපිට තියෙන ක්‍රමවේදය පළාත් සභාවේ ඉන්න ක්‍රීඩා නිලධාරීන්. ඒකින්ද අපි අපේ ජාතික මට්ටමේ ගම් මට්ටම කරා යන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී පළාත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් සමග සම්බන්ධ වෙමින් ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරලා තිනවා. ඒ වගේම ඔවුන් ඉතාමත් හොඳ සහායක් මේ වන විට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. අපි ඒකාබද්ධව තමයි ගොඩක් වෙලාට වැඩ කටයුතු කරන්නේ. හොඳයි දැන් අපි මේ තවත් වැදගත්ම කාරණයක් තමයි මේ අපේ සාමාන්‍ය ග්‍රාමීය දරුවන්ට ක්‍රීඩාවට හැකියාව තිබෙන අයට ඔවුන්ගේ පෝෂණ මට්ටම පිළිබඳව මම හිතන්නේ මේක පුළුල් විෂයක්. පෝෂණ මට්ටම පිළිබඳව ඔවුන්ට තැකීමක් අත්දැකීමක් නැහැ. දුප්පත් දෙමව්පියන්ට කොහොමවත් හැකියාවක් නැහැ. නමුත් මම දන්නවා ඔබ අතුරු පිරිස මේ කරන ක්‍රියාවලිය තුළ අපි අධ්‍යයනය කරලා තිබෙනවා. මේ පිළිබඳව අවධානයක් යොමු කර තිබෙනවා. අනුග්‍රහකින් හොයාගන්න එක ක්‍රීඩකයන් අපි යනවා ලොන්ග් ටයිම් එකක් දිග කාලයක් බලා කියා ගන්න අවශ්‍යයි. මේ වගේ තත්ත්වයන් කොහොමද අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ? පෝෂණය ගැන කතා කරනකොට අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ගොඩක් අය හිතනවා මේ කියන්නේ පෝෂණය වැඩි කර ගැනීම සඳහා විටමින් වර්ග නැත්නම් මේ විදේශීය බෙහෙත් වර්ග භාවිතා කිරීම අත්‍යවශ්‍යයි කියලා. නමුත් මේක ඒ ආකාරයෙන් නෙවෙයි. විශේෂයෙන්ම දේශීයව තියෙන මේ ක්‍රීඩා මේ අපේ ආහාර වට්ටෝරු වලින් අපිට ලොකු බලයක් ශක්තියක් ලබා ගන්න පුළුවන්. අපි පසුගිය කාලය තුලත් ඇහුවේ මේ දරුවන් කාපු කෑම ගත්තම මේ කොස් දෙල් පොල් තමයි කාලා තියෙන්නේ. අලබතල කාපු අය. ඔව්. අපේ මේ සුසන්තිකා ජයසිංහ මහත්මිය අදටත් කියන්නේ මව්කිරි තමයි වැඩිපුරම එතුමේ බීලා තියෙන්නේ. මව්කිරි අවුරුදු ගණනක් බීලා ඒ ශක්තිය. ඒ වගේම ගමේ කොස් දෙල් පොල් මේ කාලා ඒ තිබ්බ ශක්තිය කියන එක. නමුත් අපි දන්නවා මේක යම්කිසි ක්‍රමවේදයකට සකස් කළ යුතුයි. ඒ කියන්නේ අපි ඒක මේ ක්‍රීඩිකාවන්ට ලබා දිය යුතුයි. මෙන්න මේ ආහාරවල තමයි වැඩිපුර පෝෂජනක කොටස් තියෙන්නේ. ඒකින්ද ඒවා වැඩිපුර පරිභෝජනයට ගත යුතුයි කියන එක. අපි පසුගිය කාලය තුල අපේ තියෙන ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතන. ඒකේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමාත් ඒ වගේ මේ වෛද්‍ය කණ්ඩායමත් ඊට අමතරව පේරාදෙණිය කොළඹ සහ සබරගමුව කියන ඒ විශ්වවිද්‍යාලවල ක්‍රීඩා විෂය ඉගෙනීමක් කරනවා. ඒ විශ්වවිද්‍යාලවල සම්බන්ධ වෙලා ඉන්න වෛද්‍යවරුන් එක්ක මේ ක්‍රීඩා වෛද්‍ය ආයතනය පෝෂණීය ආහාර වේලක් කියන එක පිළිබඳව අධ්‍යයනයක් කරලා අපිට ලබා දුන්න අපේ ජාතික සංචිතයට ලබා දිය යුතු පෝෂණීය ආහාර වේල වට්ටෝරු ආහාර වට්ටෝරු. එතකොට ඒකේ උදේ 5ට පටන් ගත්තම ගොඩක් වෙලාට ක්‍රීඩකයන් උදේ ඒ පුහුණුවීම් කටයුතු කරනවා. එතකොට උදේ 5 ඉඳලා රාත්‍රී ආහාරය වෙනකන් කොහොමද මේ ආහාර වට්ටෝරු සකස් විය යුත්තේ කියන එක අපිට සකස් කරලා දුන්නා. එතකොට අපේ මේ ජාතික සංචිත සඳහා අපේ නේවාසිකාගාරයේ ඒ පුහුණුවීම් ලබන මේ ක්‍රීඩිකාවන්ට ඒ අනුව තමයි ආහාර ලබා දීම කරන්නේ. හැබැයි මේක අපි ගම් මට්ටමට මේ අවබෝධය ලබා දිය යුතුයි. ඒකට අපි ඉදිරියේදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම අපේ ක්‍රීඩා නිලධාරීන් සහ පළාත් සභාවේ ක්‍රීඩා නිලධාරීන් හරහා
මේ පෝෂණීය ආහාර වේලක වැදගත්කම ඒක කොහොමද අපි සකස් කරගන්නේ ඒක කියන ඒක පිළිබඳව දැනුවත් කිරීමක් කරනවා. මේකෙදි අපිට විශේෂයෙන්ම පෝෂණ වේදීන්ගේ සංගමය කියලා සංගමයක් ඉන්නවා. ඒකෙත් අපිට සහාය ලබා දීලා තියෙනවා. විශේෂයෙන් මේ පෝෂණ වේදී සංගමේ සමාජිකත්වය දන්න පෝෂණ වේදීන් කීප දෙනෙක් අපේ මේ ක්‍රීඩිකාවන්ගේ පෝෂණීය තත්ත්වය බැලීම සඳහා නැත්නම් උන්ගේ ඒ පෝෂණීය තත්ත්වය වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම මේ වන විටත් ලබා දීලා තියෙනවා. හොඳ ඇත්තටම දැන් අපි දැක්කා ඉස්සර අපි දකිනවා ග්‍රාමීය මට්ටමේ අපි පාසල යන කාලෙත් එහෙමයි මේ ක්‍රීඩා කඳවුරු නැත්නම් දින දෙක තුනේ තියෙන කඳවුරු රාත්‍රී කාලේ පවා සවස් කාලේ පවා මේ වගේ දැවැන්ත මේ ක්‍රීඩා පුහුණු වීම කඳවුරු නායකත්ව වැඩමුළු මේ සියල්ලක් දැනුත් පැවැත්වෙනවා. කොහොමද මේ වගේ තත්ත්වේ? ඔව් ක්‍රීඩා කඳවුරු ගත්තම පසුගිය කාලය තුල අපිට ඇත්තටම මේ ක්‍රීඩා කඳවුරු ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මොකද මේ කොවිඩ් තත්ත්වය එක්ක. නමුත් අපි මේ ජාතික සංචිත සහ සංවර්ධන සංචිත. ඒ කියන්නේ අපි ජාතික සංචිතයට ගන්න පුළුවන් ඊට පහළ මට්ටමේ ඉන්න දරුවන් සංචිතගත කරන්න කියන්නේ කෙටි කාලයකට. අර ඔබ කිව්වා වගේ පුහුණු කඳවුරු වගේ. ඒ කඳවුරු ගත කරලා පසුගිය කාලය තුල අවස්ථා කීපයකදීම පුහුණු වැඩසටහන් පැවැත්තුවා. හැබැයි මේක පුළුල්ව කරන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ මේ තියෙන තත්ත්වය යටතේ. නමුත් මම හිතන්නේ ඉදිරියේදී මේ දැන් කොවිඩ් තත්ත්වය නැවතත් පොඩ්ඩක් ඉසවසවලා තියෙනවා. මේ තත්ත්වය යම්කිසි මට්ටමකට මර්ධනය වුණාට පස්සේ විශේෂයෙන්ම මේ කඳවුරු ගත කරලා පුහුණු ක්‍රමවේද පවත්වාගෙන යාම විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකද මේ ළමුන්ට අත්දැකීම් හුවමාරු කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ අවස්ථාවවලදී අපේ රටේ හිටපු ප්‍රවීණ ක්‍රීඩිකාවන් සම්බන්ධ කරවලා ඔවුන්ට අභිප්‍රේරණාත්මක දේශන පැවැත්වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක අපි ඉදිරියේදී ඒ සම්බන්ධව අවශ්‍ය කරන වැඩපිළිවෙල සූදානම් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, තවත් වැදගත්ම කාරණයක් තමයි අපි දැන් ඉලක්ක සහගතව ග්‍රාමීය මට්ටමේ පළාත් මට්ටමේ දකින්න ක්‍රීඩකයන් විශේෂම තරුණ ක්‍රීඩකයන් දිහා අවධානයක් යොමු කළා මේ වසර 5කින් 6කින් 10කින් අපිට ඉලක්කයක් තියෙන්නේ කොහොමද මොවුන් ජාතික මට්ටමට නැත්නම් එතනින් හරි ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න. දැන් අපි දක්ෂතා හඳුනා ගැනීමේ වැඩසටහන අපි ඉලක්ක කරන්නේ 2028 ඔලිම්පික් 2032 ඔලිම්පික් මට්ටම කරා යන්න. ඒතකොට අපි මේ දක්ෂතා හඳුනා ගැනීමේ වැඩසටහනේදී අපි හඳුනාගන්නේ අවුරුදු 12 සහ 14 වයස් මට්ටමවල දරුවන්. ඔවුන් බොහෝ වෙලාවට ක්‍රීඩාවට යොමු නොවුණු දරුවන් වෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ දේහ ලක්ෂණ අනුව අපි කියමු උස තියෙන දරුවෙක් අපිට ගන්න පුළුවන් අපේ වොලිබෝල් සහ නෙට්බෝල් ක්‍රීඩා සඳහා. ඒ වගේම මේ දක්ෂතා සහිත දරුවන් හඳුනා ගැනීමේදී අපි මන බලන අංග කීපයක් තියෙනවා. එක තැන සිට පැනීම. එතකොට අපිට මේ ඔවුන්ගේ මේ පාදයේ තියෙන ශක්තිය මන බලින්න පුළුවන්. ඒ වගේම බෝලයක් විසිකිරීම. එතකොට මේ ආම් එකේ තියෙන බාහුවේ තියෙන ශක්තිය මන බැලීම පුළුවන්. කෙටි දුර දිවීම. ඒ වගේ ඉසව් කීපයකට මේ දරුවන් යොමු කරවලා ඒ දරුවාගේ ශක්තිය තියෙන්නේ මොනවද දක්ෂතාවය කියන එක අපි හඳුනා ගැනීමක් කරනවා. එතකොට මේ හඳුනාගත්තු දරුවා ක්‍රීඩාවට යොමු කරන්නේ අවුරුදු 2කින් පස්සේ. ඔහුට අවශ්‍ය කරන මේ පුහුණු ක්‍රමවේද පිළිබඳ නැත්නම් එක් නිශ්චිත ක්‍රීඩාවකට අවශ්‍ය කරන පුහුණු ක්‍රමවේද පිළිබඳ අවබෝධයක් නැත්නම් පුහුණු වීමක් ලබා දෙන්නේ අවුරුදු 14න් පස්සේ. 12 සහ 14 තුල දෙන්නේ අපි අර සාමාන්‍ය ඔහුගේ මේ ෆිසිකල් ෆිට්නස් ඒ කියන්නේ මේ තමන්ගේ ශාරීරික සෞඛ්‍ය වැඩි දියුණු කරගෙන නැත්නම් ශාරීරික ශක්තිය වැඩි දියුණු කරගෙන ක්‍රියාත්මක කරන පුහුණු ක්‍රමවේද තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 14 දී නිශ්චිත ක්‍රීඩාවකට මේ දරුවා හඳුනාගෙන යොමු කරලා එතෙන් පටන් අර දීර්ඝකාලීන වැඩසටහන යටතේ 2028 ඔලිම්පික් ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟ ජයග්‍රහණ කරා මේ දරුවා ක්‍රමක්‍රමෙන් වර්ධනය කරගෙන යන්න. එතකොට මේකෙදි තව තියෙන අපිට ලොකු ගැටලුවක් තමයි මේ පුහුණු කරුවන් සමහරවිට අපි දකිනවා මේක කියන්න ඕන විශේෂයෙන්ම පුහුණු කරුවෙක් ළමෙක් හඳුනාගත්තම ඒ පුහුණු කරුවා මේ ළමයා තමාගේ කරගන්න. ඊට වඩා අපි දන්නවා දැන් අපි ඉගෙනීමක් ගත්තා අපි කියමු බාලාංශයට ගියාම මොන්ටිසෝරියට ගියාම මේ ළමයා මොන්ටිසෝරි ළමයෙන් ඊට මොන්ටිසෝරි ගුරුතුමාගෙන් ඊට පස්සේ දෙන්න ඕන ප්‍රාථමික අධ්‍යාපනය කරන ගුරුවරයාට. ඒතකොට ප්‍රාථමික අධ්‍යාපනයෙන් පස්සේ උසස් අධ්‍යාපනය කරන ගුරුවරයාට මේ ළමයා මාරු වෙන්න ඕන. ඒතකොට තමයි ළමයාගේ දැනුම වර්ධනය වෙමින් යන්නේ. තනි අයිතියක් තියාගන්න බෑ. හැබැයි මේ ක්‍රීඩාව තුළ මේ බොහෝ පුහුණු කරුවන් මේ දරුවා තමන්ගේ කියලා කරගෙන වෙනත් ඊට වඩා ඉහළ දක්ෂතා සහිත පුහුණුකරුවෙක්ට යොමු නොකිරීමේ ගැටලුවක් අපි හඳුනාගෙන තියෙනවා. ඉතින් මේක සමහර ජාතික ක්‍රීඩා සංගම් මේ ක්‍රමවේද වෙනස් කරලා ඒ කියන්නේ ජාතික තලයට ආවම ජාතික පුහුණුකරු යටතට
මේ දරුවන් ලබා දිය යුතුයි කියන වැඩපිළිවෙලක් යනවා. නමුත් සමහර ක්‍රීඩා සංගම්වල ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් අපි මේක විශේෂයෙන්ම ක්‍රීඩා පනතේදී ඉදිරියේදී සංශෝධනය කිරීමක් මේ දවස්වල සාකච්ඡා කරමින් යනවා. එතකොට මේ සංශෝධනයේදී අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රීඩකයා අර පුහුණු මට්ටම් අනුව පුහුණුකරුගේ ඒ මට්ටම් අනුව ජාතික මට්ටමට එනකොට ඒ මට්ටමට අදාළ පුහුණුකරුවෙක්ට මේ දරුවා ලබා දිය යුතුයි කියන ක්‍රමවේදයක් සකස් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඕකත් හරියට අර මේ අවුරුදු 10ක් 13ක් ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලෙන් දෙන දැනුමත් එක්ක බලන් ගියාම අන්තිමට ඒ ගත්තේ මගෙන් කියලා ඇතැම් උපකාරක ගුරුවරු මේ අපිට පේනවා පන්තිවල පාරවල නැලන බෝඩ් දාගෙන ඉන්නවා. ඒතර පාසල් වල උගන්වපු අයගේ කිසිම නමක් ගමක් සරහන් වෙන්නේ නැහැ. ඇතැම් අයගේ ක්‍රියා නිසා. ඒ වගේ තත්ත්වයක්. උදේ 7:45 මේ සුභාරතේ සංවාද මණ්ඩපය. යුගයෙන් යුගයට සුවඳ දිවන අප දේශීය සුවඳේ සියල් සිරිලක එක පොකුරට පිපෙනා නව රස නොසුන් රසින් ගලනා ස්වදේශීය සේවයයි මේ ස්වදේශීය සුභාර්ථ සංවාද මණ්ඩපයෙන් අපි අද කතා කරන්නේ ක්‍රීඩාවත් එක්ක බැඳුණු අපේ රටේ ජයග්‍රහණ පරාජයන් හමුවේ දිදුලන ක්‍රීඩාවත් එක්ක තියෙන අපේ රට ගැන. දැන් ක්‍රීඩා දේශනාලතුමනි අපි කතා කරා මේ විවිධ කරුණු කාරණා ගැන විශේෂයෙන් මහ ජනතාවට තියෙන ප්‍රශ්න අපි මේ අහන්නේ. කවුන්ටර් ඍජුව ඇවිල්ලා අහන්න බැරි නිසා ගුවන්විදුලිය නියෝජනය කරමින් තමයි අඩුපාඩු ප්‍රශ්න ජයග්‍රහණ ඒත් එක්කම අපේ නව කණ්ඩායම් තෝරා ගැනීම සංචිත කඳවුරු ගැන කතා කරන්නේ. ඒ වගේම අපි දකිනවා මේ ශරීර සුවතාවය පිළිබඳව තිබෙන ඉල්ලුම විශේෂයෙන්ම මේ රෝග පාලනයට, නිරෝගීමත් ශරීරයකට සහ හොඳ මානසික සුවයකට සහ නිවැරදි සුවපත් සමාජයක් වෙනුවෙන් කොහොමද මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ? ශරීර සුවතාවය වර්ධනය කර ගැනීම නැත්නම් මේ සෞඛ්‍යමත් නිරෝගීමත් ජාතියක් බිහි කිරීම සම්බන්ධව අපි දැක්කා පසුගිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශිත තියෙනවා. සෞභාග්‍යමත් රටක්, සෞභාග්‍යමත් පරපුරක්, සෞභාග්‍යමත් පවුලක්. එතකොට මේ தත්ත්වය වර්ධනය කරගන්න නම් අපි මේ සමස්ත මහ ජනතාව ඉලක්ක කරගෙන ශාරීරික සුවතාවය පිළිබඳව අවබෝධය නැත්නම් ඇල්ම ඇති කර යුතුයි. ඉතින් මේ සම්බන්ධව අපි හඳුනා ගැනීමක් කරලා පසුගිය කාලය තුල ශරීර සුවතා සමාජ ෆිසිකල් ෆිට්නස් සොසයිටි කියන සංකල්පයක් ඇති කරා. මේකදී අපි බලාපොරොත්තු වෙන්නේ රිද්මයානුකූල සංගීතයත් එක්ක මේ ශාරීරික ව්‍යායාම් සඳහා ජනතාව යොමු කර ගැනීම. අපි මේක ගොඩක් දැකලා තියෙනවා. අපේ ඇවිදින මන්තිරු ගත්තම දැන්ටමත් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට මේ සංගීතයත් එක්ක අර රිද්මයානුකූල ව්‍යායාම් වලට ගොඩක් නැඹුරුවක් අපිට පේනවා සමාජය තුළ. තරුණ පිරිස පමණක් නෙවෙයි වැඩිහිටි පිරිසක් මේ සම්බන්ධ වීමක් දැකලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යාමක් හැටියට අපි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් ශරීර සුවතා සමාජ ඇති කරලීමේ වැඩසටහනක් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ යටතේ අපි අපේ දිස්ත්‍රික්ක 25ෙම නිලධාරීන් 10 බැගින් තෝරාගෙන අපේ පළාත් සභාවේ ඉන්න ක්‍රීඩා නිලධාරීන් සහ මේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඉන්න ක්‍රීඩා නිලධාරීන් දෙපාර්ශ්වයම සම්බන්ධ කරගෙන සෑම දිස්ත්‍රික්කයේම 10 දෙනා බැගින් අපි මේ වෙනට පුහුණු කරලා තියෙනවා මේ රිද්මයානුකූල ශාරීරික ව්‍යායාම් කිරීම. ඒකෙදි මේ ශාරීරික ව්‍යායාම් කිරීම පමණක් නෙවෙයි ඔවුන්ට අපේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සහ ක්‍රීඩා විද්‍යායතනයේ සහාය ලබාගෙන මේ පුහුණු ක්‍රමවේද සඳහා වෛද්‍ය විද්‍යාව කොහොමද සම්බන්ධ වෙන්නේ? එතකොට මේ අයට කොහොමද පෝෂණීය ආහාර වේලක් පිළිබඳ අවබෝධය ලබා දෙන්නේ? ඒ වගේම මෙවැනි ව්‍යායාම වලට සම්බන්ධ වෙලා සිටිනකොට ඇතිවෙන පොඩි මේ රෝගාබාධ සම්බන්ධයෙන් කොහොමද ප්‍රථමාධාර ලබා දෙන්නේ කියලා. ඒ වගේ විශේෂ දැනුමක් ලබා දෙනවා. එතකොට ඒ දැනුමත් එක්ක මේ පුහුණු නිලධාරීන් තමන්ගේ දිස්ත්‍රික්කවල
ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමේ පුහුණු වැඩසටහන දෙවන අධීරය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒකදී අපි බලාපොරොත්තු වෙනවා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම අර වගේම නිලධාරීන් 10 දෙනෙක් තෝරගෙන ඒ 10 දෙනාට මේ පුහුණුව ලබා දෙන්න. අපි මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමේ පුහුණුව ලබා දීමේදී රජයේ නිලධාරීන් පමණක් නෙවෙයි ස්වේච්ඡාවෙන් මේ වැඩසටහනට එකතු වෙන්න කැමති මේ සමාජයේ ඉන්න පිරිසටත් අවස්ථාව ලබා දෙනවා. එතකොට ඔවුන්ට පුළුවන් ස්වයං රැකියාවක් වශයෙන් උත් මේක ක්‍රියාත්මක කරගෙන යන්න. එතකොට ග්‍රාමධාරී වසමකින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකින් 10ක් අපිට තෝරගත්ත කියන්නේ ප්‍රාදේශීය ලේකම් මේ කාර්යාල 335ක් තියෙනවා. එතකොට 3350 දෙනෙක් අපි මේ වසර තුල පුහුණු කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ 3350 තමන්ගේ ප්‍රදේශයේ තියෙන ගමක ක්‍රීඩා පිට්ටනියක් නැත්තම් වැවක් ඒ වගේ ස්ථානයක් එලිමහන් ප්‍රදේශයක මේ වැඩසටහන ආරම්භ කරන්න පුළුවන්. මේ වැඩසටහන ආරම්භ කරාම අපි බලාපොරොත්තු වෙනවා මේක ආරම්භයේදී යම්කිසි සුළු පිරිසක් වෙයි. හැබැයි මේක මේ රිද්මයානුකූල ඒ ක්‍රියාවලිය පටන් ගත්තට පස්සේ මේකට ආකර්ෂණීය වෙන පිරිස තවදුරටත් සම්බන්ධ වෙයි. ඒ වගේම මේ ක්‍රීඩා සමාජ අතර මේ රිද්මයානුකූල ඒ ශාරීරික ව්‍යායාම පිළිබඳව තරඟාවලියකුත් පවත්වන්න අපි සංවිධානය කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ තුලින් මේ සමස්ත සමාජයට මේ සෞඛ්‍යයේ තියෙන වැදගත්කම තමන්ගේ ශාරීරික නිරෝගීකම පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. ඉතින් මේ තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ නිරෝගීමත් ජාතියක් කියන ඒ සංකල්පය රට තුල ප්‍රචලිත කිරීම. හොඳ ඇත්තටම දැන් තවත් වැදගත් කාරණා කීපයක් මේ අපි කතා කරන්නේ රටක් වෙනුවෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම දැන් මේ සෞභාග්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය තුලත් අන්තර්ගත වෙන ප්‍රධාන කාරණා අපි මේ කතා කරන්නේ. ඒ වගේම විදේශගත පුහුණුව අපේ තරුණ ක්‍රීඩකයන්ට නැත්තම් අපි අනාගතයේ තැනකට ගේන්න බලාපොරොත්තු වුණාට විදේශගත පුහුණුව විදේශ අපි කතාරා පුහුණුකරුවන්ගේ දායකත්වය ලබා දීම කොහොමද ලංකාවේ? ඔව් විදේශීය පුහුණුකරුවන්ගේ දායකත්වය ලබා ගැනීමේදී අපි හඳුනාගත්තු ක්‍රීඩා කීපයක් සඳහා විදේශීය පුහුණුකරුවන් මේ වෙන විට ලබාගෙන තියෙනවා. ලබාගෙන ඒ විදේශීය පුහුණුකරුවන් යටතේ ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් සංවර්ධනය කරනවා වගේම අපේ දේශීය වශයෙන් ඉන්න පුහුණුකරුවන්ට ඒ පුහුණු දැනුම ලබා දීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ යටතේ පසුගිය කාලය තුල ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙච්ච පුහුණු වැඩසටහනක් තමයි කබඩි. අපි දන්නවා කබඩි ක්‍රීඩාව ඉන්දියාවෙන් අපිට ලැබුණේ මේ ඉන්දියාවේ තමයි හොඳ පුහුණුකරුවන් ඉන්නේ. ඉතින් පසුගිය කාලය තුල ඉන්දියාවේ හිටපු දක්ෂ පුහුණුකරුවෙක් අපි ලංකාවට ගෙන්වා ගත්තා. ඔහු යටතේ අපේ ජාතික කණ්ඩායම පුහුණු කරනවා වගේම පළාත් මට්ටමේ ඉන්න කබඩි ක්‍රීඩාවට සම්බන්ධ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. මේ වෙනට අපිට ඔරු පැදීමේ ක්‍රීඩාවට ඒ වගේම පහුගිය කාලය තුල මල්ල ක්‍රීඩා සඳහා පුහුණුකරුවන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා සිටියා. ඒ වගේම වූෂු ක්‍රීඩාවට පුහුණුකරුවන් සම්බන්ධ වුණා. ඒ වගේ ස්කොෂ් ක්‍රීඩාවට මේ වෙනට විදේශීය පුහුණුකරුවන් සම්බන්ධ වෙලා සිටිනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දැනුම අපේ ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට ලබා දීම. ඒ වගේම මේ අවස්ථාවේ තව පොඩි මතක් කිරීමක් කරන්න ඕන. අපි මේ විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගෙන ක්‍රීඩාවට සම්බන්ධ මේ විදේශීය මේ මොනවද ඒකට කියන්නේ අපේ රැකියා අවස්ථා හඳුනා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා මේ වෙනට සඳහා අවශ්‍ය කරන පුහුණුවීම් කරනවා. ඒකත් අපි සමාජයට කිය යුතුයි. විශේෂයෙන්ම ඒ කියන්නේ මොනවාගේ පැත්තකින් මේ වෙනවිට අපි හඳුනාගෙන තියෙනවා ජීවිත ආරක්ෂක නිලධාරී ලයිෆ් ගාඩ් පුහුණුවීම් මේ වෙනට දිස්ත්‍රික් අපි 4ක පැවැත්වුවා. 120ක් පුහුණු කරලා තියෙනවා. මේ ලයිෆ් ගාඩ් කියන එකට ලොකු ඉල්ලුමක් තියෙනවා විදේශීය වෙළඳපොලේ. අපේ මේ රටේ මේ වෙලාවේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක අපිට යම්කිසි දායකත්වයක් රටට ආර්ථිකමය වශයෙන් දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. ඉතින් අපි මේ වෙලෙට ඒ වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ඇමතුමාගේ තව සංකල්පයක් තමයි මේ අපේ රට ක්‍රීඩා ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන මේ ක්‍රීඩා හබ් එකක් ඩෙස්ටිනේෂන් එකක් වශයෙන් වර්ධනය කිරීම. ඒතකොට අපේ තියෙනවා වෙරළ විශාල ප්‍රදේශයක්. ඒ වගේම කඳුකරේ මේ ත්‍රාසජනක ක්‍රීඩා වලට ලොකු ඉලක්කයක් ලබා ගන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී වෙරළ ක්‍රීඩා සැරකෙලි කීපයක් පවත්වන විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් ඉලක්ක කරගෙන. දැන් පසුගිය සතියකට කලින් අපි ප්‍රාත්වා අපේ ටෙනිස් සම්මේලනය ඩේවිස් කප් ටෙනිස් තරගාවලිය රටවල් 7ක් සම්බන්ධ වුණා. රටවල්
ඩොලර් 7ක ක්‍රීඩිකාව ලංකාවට වෙන්නේ. උන් අරගෙන ඉන්නේ විදේශ විනිමය අපිට අවශ්‍ය කරන ඩොලර් අපේ ආර්ථිකය. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ පෙරළ ආශ්‍රිත ක්‍රීඩා ඉසව් කීපයක් සංවිධානය කළ ඒ වගේම ජාතික ක්‍රීඩා සංගම් සමග එවැනි විදේශීය තරගාවලි කීපයකුත් රට තුළ සංවිධානය කරන්න. ඔව්. අපිට මතකයි අපි කාලේ කලින් සහභාගී වුණු හම්බන්තොට බීච් ගේම්ස් ගණනාවක් රටවල් ගණනාවක් ලැබිලා. හොඳයි ඉතින් අපි මේ කතා කරලා අපි ක්‍රීඩා පිළිබඳව වගේම ක්‍රීඩාවේ විහිදුණු පැති ගැන එක තැනක සිට ඔබට අහන්න පුළුවන් දැනුවත් වෙන්න පුළුවන් සාකච්ඡාවක්. අද අපි ආරම්භ පිළිගෙන මේ පැමිණි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමරදේශුර මෙතුරුතුමන් කරන කාර්යභාරය තව තවත් ශක්තිමත් කරගෙන යන්න අපේ ස්වාතන ඕනම සහයෝගයක් ගොනු දේශනා ලබා දීමට සූදානම් වෙන්න බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අද සුමාර්ථ සම්බන්ධීකරණයේ TDK ජයන්ත අද අපේ නාද සංකලනයේ රජු නානායකයන් Facebook සහාය ජගත් නවරත්න සුමාර්ථ නිෂ්පාදනයේ දිනක කුලවර්ධන මම සංජය මදුසංකමතුනි ඔබට ජයග්‍රාහී සුබ දවසක්. Dia